මේ මහඩපටිය ටිකක් පහසු වගේ ඔබලට තේරෙන්න පුළුවන්. මම හිතනවා සමහර කට්ටියට මේ ඉතා පහසු හඬපටියක්. අරමුණ වෙන්නේ මේ චේතනාව ගැන යම් කිසි තේරුම් කිරීමක් කරන්න. මේ ඇත්තටම බලන් ගියාම මේ සිත කියන දේ මූලික වශයෙන්ම සිත වැදගත් වෙන්නේ මේ චේතනාව කියන නිසා. චේතනාව කියනකොට තමන්ගේ චේතනාව සහ බාහිර පුද්ගලයන්ගේ චේතනාවත් වැදගත්. හැබැයි විතාමත්ම වැදගත් තමන්ගේ චේතනාව. බාහිර අයට අපිට බාහිර අයව පාලනය කරන්න බෑ. හැබැයි අපි දැන් මේ චේතනාව ඔස්සේ අපි සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයේදී සංවර වෙන්න ඕනේ, සීලයක පිහිටන්න ඕනේ. සීලය කියන්නේ මේ රකින්න සීලයක් එහෙම නෙමෙයි. ඒ මොහොතේ උපදින සිත. ඒ අවස්ථාවේදී Tamanට ඇතිවෙන සිතේ චේතනාව දිහා බලන එක, චේතනාව ඔස්සේ සංවර වෙන එක. ඒකදී අපිට මේ වැදගත් සාමාන්‍ය ජීවිතයේ වැදගත් පහසු දෙයක් තමයි ක්‍රියාවෙන් වන අකුසල් සහ වචනයෙන් වන අකුසල් වලින් සංවර වෙන්නේ කොහොමද කියන එක. මේක හරි පහසු දෙයක් ඔබට. නමුත් සමහර පැටලිලි සහිත තැන් තියෙනවා. දැන් හැමතිස්සෙම බලන්න ඕනේ තමන්ගේ චේතනාව මොකක්ද කියන එක. ඒ චේතනාව දිහා බලනකොට මේ ක්‍රියාවෙන් සහ වචනයෙන් කරන අකුසල් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. එතකොට මේ ක්‍රියාවෙන් අකුසලයක් වුණත් සිතෙන් තමයි ඒක ඉස්සලා සංකාර කරන්නේ. කියන්නේ ඒ සිතෙන් තමයි ඒක එකට එකතු කරලා සංස්කරණයක් කරලා තමයි ක්‍රියාවට බසින්නේ. හොරකම් කිරීම, මිනිසුන්ට පහර දෙන අවස්ථාවවලදී, මිනිමරණ අවස්ථාවේදී, ඒ වගේ ක්‍රියාවෙන් කාමයේ වර්ධවා හැසිරෙන අවස්ථාවේදී සෑම දෙයක්ම මේ සිත තුලින් තමයි මේවා ගොඩ නැගෙන්නේ. ඊට පස්සේ තමයි ක්‍රියාවට භාජනය වෙන්නේ. එතකොට ඒ වගේ සොරකම් කිරීම, යම් පුද්ගලයන්ට පහර දීම, මිනිමැරීම වගේ දේවල් ක්‍රියාවට නැගෙනකම්ම ඒ ක්‍රියාවෙන් වන අකුසල සම්පූර්ණ වෙන්නේ නැහැ. සිතෙන් තිබ්බට අකුසලයක් වෙනවද? ක්‍රියාවෙන් නම් ඒක අකුසලයක්ම වෙනවා. ඒ වෙන අකුසලේ තමන්ගේ චේතනාව මත තමයි රඳා පවතින. චේතනාවෙන් කරන අකුසලය ඒ අකුසලේ ක්‍රියාවෙන් කරන පුද්ගලයා කවුද? බාහිර ඉන්නේ ගොඩක් සිල්වත් කෙනෙක් නම් ඒ අකුසලයේ ප්‍රබලයි. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියන අයට කරන ක්‍රියාවෙන් කරන අකුසලය ඒ අය බොහෝ සිල්වත් නිසා ඒ අකුසලයේ ප්‍රබලයි. ඒ අකුසලී තාමත් ප්‍රබලයි. එතකොට ඒ ක්‍රියාවෙන් කරන අකුසලේ. හැබැයි මේ ක්‍රියාවෙන් කරන අකුසලේ කරන්න පෙර සිතින් මං කිව්වා වගේ සංස්කරණයක් කරනවා. ඒ කියන්නේ සිතෙන් තමයි මේ ගොඩ නැගෙන්නේ. සිතෙන් ගොඩ නැගෙන වෙලාවෙත් සංවර නොවුන නිසායි එක පාරට එළියට පැනලා ක්‍රියාවෙන් ගහන්න, බනින්න මේ පෙළඹෙන්නේ. වචනයෙන් සහ ක්‍රියාවෙන් වන මේ අකුසල් කර්ම වලට හැමතිස්සෙම සිතින් තමයි මේක ඉස්සලා වළක්ව ගන්න බලන්න ඕනේ. එහෙම නැත්නම් බොරු කීමයි ඔය ක්‍රියාවෙන් කරන අකුසලයේ ප්‍රබලයි. එතකොට බාහිර ඒ ලබන පුද්ගලයා කොච්චර සිල්වත්ද කියන ප්‍රමාණය මත තමන්ගේ චේතනාව නිසා කරන අකුසලයේ ප්‍රබලතාවය වැඩි. ඒ වගේම සිල්වත් කෙනෙකුට දැන් අපි බලමු මේක කොහොමද. දැන් ඒ අවස්ථාවේදී ජීවත් වෙනවා කියන්නේ සිත කියන්නේ ඒ අවස්ථාව. එතකොට ඔබගේ සිතේ චේතනාව බාහිර සිල්වත් පුද්ගලයාගේ ඇතිවන චේතනාව තමයි ජීවත් වෙනවා කියන්නේ. ලෝකය කියලා කියන්නේ. බාහිර පුද්ගලයාටත් ඒ අවස්ථාවේ ගොඩනැගෙන සිත තමයි ලෝකය. ඔබටත් ඒ අවස්ථාවේ චේතනාව නිසා ගොඩනැගෙන සිත තමයි ලෝකය. එතකොට සිත් දෙකක් අතර සම්බන්ධයක් තියෙනවා. ඔබ බැන්නොත් බාහිර සිල්වත් පුද්ගලයෙකුට පොඩි වෙනසක් තියෙනවා. ඒ බාහිර පුද්ගලයෝ මේ සතර ඵලයේ ඉන්න අයගේ වෙනසක් තියෙනවා ලෞකික කෙනෙකුට වැඩිය. ඒ ලෞකික කෙනෙකුට බැන්නොත් සාමාන්‍යයෙන් ඒ පුද්ගලයාගේ අවස්ථාවේදී සිතේ ගොඩාක් තරහක් ඇති වෙන්න පුළුවන්.
ගොඩක් වෛරයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවේදී යාගේ සිතේ ඇතිවන චේතනාව අකුසල පැත්තට බර නිසා ඔබට වෙන අකුසලයේ ප්‍රබලතාවය අඩුයි. එයා සිල්වත් නැහැ. හැබැයි සමහර සිල්වත් අය ඉන්නවා මේ ලෞකික ජීවිතෙත් එයා ඒ අහන බැනුම් ඒ අහන වචනයෙන් කරන ක්‍රියාවන් වචනයෙන් කරන බැනුම් ක්‍රියාවෙන් කරන ක්‍රියාවන් නිසා එයා සීලයකට සමවදිනවා. ඒ කියන්නේ එයා සීලයක පිහිටනවා මේ මොහොතේ. එතකොට ඔබට අකුසලයේ ප්‍රබලයි. හැබැයි එයා පෘථග්ජන කෙනෙක්. දැන් මේ වෙනස ඇති වෙන තැන බලන්න. මේ සෝතාපන්න මාර්ගයේ යන කෙනෙකුට වුණත් සෝතාපන්න කෙනෙකුට තරම් යම්කිසි අකුසල චේතනාවකින් යමක් කරොත් වෙන විපාකය අඩුයි. ඒකට හේතුවක් තියෙනවා. සෝතාපන්න ඵලය එහෙම නැත්නම් සතර ඵලයට පත්තුච්ච කෙනෙකුට ඇතිවන සෑම සිතකම ඒ ඵලයට අදාළව සීලයක් ඉබේම ගොඩනැගිලා තියෙනවා. කුමන සිත පහළ වුණත් ඒ සංවර වෙච්ච සීලයක තමයි මේ පුද්ගලයා සිටින්නේ. ඒක නිසා ඔබ බණින අවස්ථාවේදී ඔහුට තියෙන සිතත් ඒ ඵලයට අදාළව පවතින සිතක්. මාර්ගයේ සෝතාපන්න මාර්ගයේ ඉන්න කෙනෙකුට එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා එයා මරණින් මත්තේ ආයෙ ගිහින් සතර අපායට වැටෙන්නේ. හැබැයි සෝතාපන්න වෙච්ච කෙනෙක් කිසි දිනක සතර අපායට වැටෙන්නේ නැහැ. අනිත් ඵලවලටත් ඒ වගේ තමයි. ඒක නිසා ඒ අය ස්ථීර වූ සීලයක පවතිනවා. ඒ අවස්ථාවේදී ඔබ විසින් ඔබගේ චේතනාවෙන් කරන අකුසලය නිසා ඒ ඵලයට අදාළව එහි ප්‍රබලතාවය වැඩි වෙනවා. අපි හිතමු ඔබ බොරු කියන්නේ නැහැ. බොරු කියනවා කියලා සිතුවත් එවැනි පුද්ගලයෙකුට අකුසලයක් වෙනවා. ඒ අකුසලයේ ප්‍රබලතාවය සැබවින්ම බොරු කියනවට වැඩිය අඩුයි. ප්‍රබලතාවය අඩුයි. සැබවින්ම බොරුවක් ඔහුට කිව්වොත් එහෙම නැත්නම් කේලමක් කිව්වොත් පරුස වචනයක් කිව්වොත් සිතෙන් සිතනවට වැඩිය අකුසලයේ ප්‍රබලයි. ඒක තේරුම් ගන්න බලන්න. එතකොට ඇත්තටම අපි හිතමු දැන් ඔබ පරුස වචන කියනවා කියලා. ඔබ මෙතන ඉඳලා ඒ වගේ සිල්වත් පුද්ගලයෙකුට ඈත සිටියත් කොච්චර දුර ප්‍රමාණයක සිටියත් සිත තුලින් පරුස වචන කියනවා නම් ඔහුට සිත තුලින් බනිනවා නම් ඔහුව දැක්කත් නැතත් ඔබ තුල ඇතිවන චේතනාව නිසා අකුසලයක් සිදු වෙනවා. ඔබේ සිත කිලුට වෙනවා ඒ අවස්ථාවේදී. ඒක හොඳට මේ වචනයෙන් සහ ක්‍රියාවෙන් වෙන සෑම අකුසලයකටම ගලප ගන්න. ඔබට වචනයෙන් පරුස වචන කියන්න පුළුවන්. කිසි කෙනෙක් එතන විඳින්න නැති වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඔබට අකුසලයක් වෙනවා. ඔබගේ චේතනාව අපිරිසිදුයි. ඒක නිසා ඔබට අකුසලයක් වෙනවා. ඒක නිසා ඔබට රහතුන් වහන්සේ කෙනෙකුට මෙතන ඉඳලා පරුස වචනයෙන් බනින්න පුළුවන්. විඳින රහතුන් වහන්සේ කෙනෙක් ඒ අවස්ථාවෙන් නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ඔබට අකුසලයක් වෙනවා. ඒ අකුසලයේ ප්‍රබල වෙනවා. සිතින් සිතුවත් අකුසලයේ ප්‍රබල වෙනවා. වචනයෙන් බැන්නත් අකුසලයේ ප්‍රබල වෙනවා. ඒක නිසා ඒකට හේතුව ඒ වගේ පුද්ගල සතර ඵලයක සිටින පුද්ගලයෝ සෑම විටම සීලයකමයි සිටින්නේ. ඒ ඵලයට අදාළව ඔවුන්ගේ ඉදිරිපිටදී බැන්නත් ඔවුන් හැසිරෙන ආකාරය එකම විදිය. කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ අවස්ථාවේදී ඔබට සැබවින්ම විඳින්න පුද්ගලයෙක් නොසිටින්න පුළුවන්. ඒක නිසා ඒ ගැන හොඳට පැහැදිලිව තේරුම් ගන්න බලන්න, සංවර වෙන්න බලන්න. දැන් සමහර ඇත්තටම බැලුවහම තේරෙනවා හැමතිස්සෙම තමන්ගේ චේතනාවෙන් සංවර වෙන එක තමයි වැදගත්. තමන්ගේ චේතනාවෙන් සංවර වෙන එක තමයි වැදගත්. එතකොට මම මෙතනදී කිව්වා මේ අපි හිතමු දැන් සමහර වචන ඔබ පරුස වචන ගමු. අපි මේ වචන සමහර විට ඒ කියන පුද්ගලයාට නොතේරෙන්න පුළුවන්. දැන් අපි කියමු ඔබ යම් කිසි වයසක කෙනෙක් ඉංග්‍රීසි භාෂාව නොදන්න කෙනෙකුට ඔබ ඉංග්‍රීසි භාෂාවෙන් පරුස වචනයක් කිව්වා කියලා ඔහුට ඒක නොතේරෙන්න පුළුවන්. නමුත් ඔබගේ චේතනාව ඔබ දන්නවා ඒක පරුස වචනයක් කියලා. ඒක නිසා එතනදී ඔබගේ චේතනාව නිසා ඔබට එතනදී අකුසලයක් වෙනවා. එතකොට මේ සිල්වත් කෙනාට එයා සිල්වත් භාවය නිසා
එතනදිත් ඔබට අකුසලයක් වෙනවා. ඒක නිසා මෙතනද භාෂාවේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. භාෂාවේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. පරුස වචනයෙන් වෙනකොට. එතකොට ඒක නිසායි බොහෝ සංවර වෙන්න ඕනේ මේ වචනෙන් කතා. යම් සමහර අය හිතෙනවා යාට අපිට තේරුන්නේ නැහැ අපි බැන්නට කියලා. ඒක වැරදි. ඒ අදහස වැරදි. එයාට ඉංග්‍රීසි භාෂාව නොතේරුණාට එතනින් ඔබ අකුසලයක් කරගෙන ඉවරයි. ඉතාමත්ම වැදගත් මෙතන හොඳට පැහැදිලි වෙනවා ඇති චේතනා තමන්ගේ චේතනාවෙන් මේ වචනින් සහ ක්‍රියාවෙන් වන අකුසල් වලට වැළකෙන විදිය අවබෝධය දියුණු කරගන්න විදිය කොච්චර වැදගත්ද කියන එක. මේක සුළු වගේ දෙයක් තේරුණාට මේක ඉතාමත්ම බරපතල දෙයක්. ඒකයි මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මේ ක්‍රියාවෙන් සහ වචනෙන් වන අකුසල් හැටියට මේවා මේ එකතු කරලා තියෙන්නේ. මේවා කරන්න හේතුව මෙන්න මේ වගේ ධර්ම දේශනාවලට අහුම්කන් දීලා හරියට මේවා තේරුම් අරගෙන නැති නිසා. දැන් සමහර අයට තියෙන ගැටලු තමයි මේ අපි පුරුදු වෙන්න යම් දේවල් කරනවා. පුරුදු වෙන්න යම් දේවල් කරන්නේ ඒක පුරුදු වෙලා තමයි කරන්නේ. එතකොට මේ පුරුදු වෙන අවස්ථාවේදී අපි කියමු මේ සමහර දේවල් අපි පුරුදු වෙන්න කරනවා. ඒ කියන්නේ වීඩියෝ ගේම්ස් ගහනකොට අවස්ථාවේදී ඒ අවස්ථාවේදී ඇත්තටම අකුසලයක් වෙන්නේ නැහැ. නමුත් අපේ සිත තුළ අර ඒක හුරුවක් ඇති කරවනවා. ඒ වගේ වැරදි වැඩ කරවන්න හුරුවක් ඇති කරවනවා. ඒක නිසා හුරුවක් ඇති කරවන නිසා ඒ අවස්ථාවේදී හුරුවක් ඇති කරවන නිසා අනාගතයේදී මේ වගේ දේවල් කරන්න පෙළඹෙන්න පුළුවන්. දැන් යුද හමුදාවේදී වුණත් වෙඩි තැබීම් පුරුදු කරන්නේ ඔය ආකාරනේ ඉස්සෙල්ලා අර ඩමි එකට එහෙම නැත්නම් පඹේකට වගේ එහෙම නැත්නම් බෝඩ් එකට වෙඩි තියන්න පුරුදු කරලා තමයි ඇත්තටම මිනිස්සු මරන්න වෙඩි තියන්න පුරුදු කරවන්නේ. වගේ දෙයක් තමයි වෙන්නේ. එතකොට හැමතිස්සෙම ඒවා කරන අවස්ථාවේදී තමන්ගේ චේතනාව තමයි වැදගත්. චේතනාව කොච්චරද? දැන් අපි කියමු රටක රජතුමා මිනිස්සෙක් මරන්න යනකොට රජතුමා තීන්දුව දෙනවා. සමහරට රජතුමා තීන්දුව දුන්නට රජතුමාගේ චේතනාව තුළ එහෙම දෙයක් නැති වෙන්න පුළුවන්. එතන වචන ටිකක් විතරයි. දැන් මේ වගේ අවස්ථාවේදී බලන්න ඕනේ ඒ රජතුමාගේ සිත තුළ තියෙන චේතනාව මොකද? ඇත්තටම වෛරයකින් මරන්න කියනවා නියම කරනවාද කියන එක තමයි වැදගත්. එහෙම නැත්නම් සාමාන්‍ය වචන ටිකක්ද කියන්නේ. එතකොට මේ වචන ටිකක් නිකන් කියෙව්වට තමන්ගේ චේතනාව එතන නැත්තම් ඒක නිකන් ඒ කියන්නේ මේ වචන ටික අහන්න සිල්වත් පුද්ගලයෙක් එතනක් නැත්තම් ඒ වචන ටික නිසා යම් කිසි අපහසුතාවයකට වන පුද්ගලයෙක් එතන නැත්තම් ඒක නිකම්ම වචන ටිකක් විතරයි. මොකද තමන්ගේ චේතනාවටම තමයි හැරෙන්න වෙන්නේ. තමන්ගේ චේතනාව නිසා කටයුත්තක් වෙන්නේ නැත්තම් ඒක නිකම්ම වචන ටිකක් විතරයි. ඒ නිසා වචනයෙන් රසබර කරලා කිව්වට සිත තුළින් ඇතිවන චේතනාව වෙනස් අදහසක් වෙනවා. යමෙකුට කියන්න පුළුවන් මිනිස්සෙක් මරන්න කියන එක හොඳ ලස්සන වචනයෙන් කියන්න පුළුවන්. ඒ පුද්ගලයාගේ නම කියලා නිදුක් නිරෝගී බවට පත් කරන්න කියලා ඒක කියන්න පුළුවන් සිත තුළ මරන්න කියන අදහස එන විදිහට. ඒක විවිධ වචන පාවිච්චි කරලා මිනිස්සුන්ට මරණයට යොමු කරන්න පුළුවන්. ඒක නිසා ලස්සන වචන පාවිච්චි කරත් හිත තුළ සිතේ මොකද්ද චේතනාව නිසා ගොඩනැගෙන්නේ කියන එක තමයි වැදගත්. එතෙන්ද මෙතනදී සාරාංශ කරලා ගත්තොත් ඉතාමත්ම වැදගත් දේ තමයි තමන්ගේ සිත තුළ ඇතිවන චේතනාව මේ ක්‍රියාවෙන් සහ වචනයෙන් වන අකුසල පැත්තට නැඹුරු වෙනවද කියලා තමන්මයි දන්නේ. ඒක නිසා කොච්චර ලස්සන වචන පාවිච්චි කරලා කතා කරත් කොච්චර සැරට ඒ කියන්නේ කොච්චර රළු මේ ඝන ස්වරූපයෙන් වචන පාවිච්චි කරත් හයියෙන් කෑ ගහලා කිව්වත් ඒ පුද්ගලයාගේ සිත හඳුන ගන්න බෑ. ඒ සිත හඳුන ගන්න බැරි නිසා කියන්න බෑ පුද්ගලයා කේන්තියෙන් කිව්වද සතුටින් කිව්වද මුකුත් සිතේ නැතුව නිදහස්ව ඒ වචන ටික පාවිච්චි කරාද කියලා ඒ පුද්ගලයාගේ සිතම දකින්නකම් කියන්න බෑ. ඒක නිසා
යම් පුද්ගලයන් කියන දේවල් නිසා කලබල වෙලා තමන්ගේ සිත කිලිටු කරගන්න එපා. ඒ කියන දේවල් වචනයෙන් ඇහෙන දේවල් නිසා තමන්ගේ සිත තමන්ගේ චේතනාව කිලිටු වෙනවා නම් ඒවා අහලා තමන් වෛරසිත, ක්‍රෝධසිත, පරුෂ වචන සිත් තුලින්ම කියන්න පෙළඹෙනවා නම් අන්න එතනදී තමන් අකුසලයක් කරගන්නවා. තමන් අකුසලයක් කරගන්නවා. මම අර ඉස්සල්ලා කිව්වා වගේ මේ බොරු කියන්න මේ මිනිස්සු මරන්න ඒ කියන සිත තුළ ඇතිවන චේතනාව ඒ අවස්ථාවේදී වටපිටාවේ විදින පුද්ගලයෙක් නැති වෙන්න පුළුවන්. නමුත් එතන අකුසලයක් වෙනවා අපට. මෙන්න මේ වගේ සිවුම් තැන් හරියට ගලප ගන්න බලන්න. මේ වගේ සිවුම් තැන් ලියා ගන්න බලන්න. ඒක තමයි තමන්ගේ සිත හැමතිස්සෙම රැක ගන්න කියලා කියන්නේ. තමන්ගේ චේතනාවයි වැදගත්. මේ චේතනාවේදී යම් පුද්ගලයන් කියන නිසා ඒ කියන දේවල් අහලා ඒවා ඔස්සේ තමන්ගේ සිත කිලිටු කරගන්න එපා. තමන්ගේ සිත ආරක්ෂා කරගන්න බලන්න. තමන්ගේ චේතනාව ආරක්ෂා කරගන්න බලන්න. මේ වචනින් සහ ක්‍රියාවෙන් මොන අකුසල් ටිකට යොමු වෙනවද කියන දේ තමයි වැදගත්. මේ හඬපටිය ඉතාමත්ම පහසු හඬපටියක්. නමුත් මම වැදගත් දේවල් ටිකක් ඔබට පැහැදිලි කරලා කිව්වේ. ඒ නිසා බාහිර සිටින පුද්ගලයා සිල්වත් වෙන තරමටම තමන්ට වෙන අකුසලයේ වැඩි. තමන්ට වෙන අකුසලයේ වැඩි. ඒකෙදී සතර ඵලවල ඉන්න අයට සෑම විටම ඒ සිත් තුළ ඒ සතර ඵලයේම තමයි ඉන්නේ ඒගොල්ලෝ. ඒ ඵලයෙන් බැහැර වෙන්නේ. අන්න එතනයි අපි කියන්නේ වෙනස් වෙන තැන. ලෞකික සෝතාපන්න මාර්ගයේ ඉන්න ලෞකික කෙනෙකුයි සෝතාපන්න ඵලයේ ඉන්න කෙනෙකුයි අතර වෙනස් වෙන තැන අන්න එතනයි. ඒක නිසා තමයි එක්කෙනෙක් අපාය උපතකට යන්නේ අනිත් එක්කන අපායේ උපතට යන්නේ නැත්තේ. මොකද මේ සෑම සිතකම ඒ පුද්ගලියෝ සංවර වෙච්ච සීලයක සිටිනවා. ඒක නිසා එම අවස්ථාවේදී ඔබ වචනින් සහ ක්‍රියාවෙන් අකුසලයක් කරොත් බොහෝ ආනිසංස ලැබෙන්න පුළුවන්. ඒ නිසායි සිත පරිස්සම් කරගන්න කියන්නේ. සෑම විටම සිත පරිස්සම් කරගන්න කියලා කියන්නේ ඒකයි. තමන්ගේ චේතනාව පරිස්සම් කරගන්න. තමන්ට ඒක එච්චර සුළුපට්ටු දෙයක් හැටියට පෙනුනට ඒක ඉතා බැරෑරුම් අකුසලයක් වෙනවා. මෙතනදී තමන් නොදන්න කම කියන එක අකුසල් වලින් අකුසලයට සමාවක් නැහැ. තමන් දන්නේ නැතුවනේ කිව්වේ නොතේරීනි කිව්වේ කියලා එහෙම දෙයක් බුදුදහමේ නැහැ. ඒක නිසා වැදගත්ම දේ මෙන්න මේ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන එක. සමහර අයට ප්‍රශ්න තියෙනවා. සමහර අය මේ ලෝකයේ මේක ටිකක් අදාළ වෙන්නත් පුළුවන්. මේ ලෝකයේ විවිධ ආගම් තියෙනවා. සමහර අය හිතනවා මේ සියලු ආගම් එකයි කියන එක. එතකොට දැන් සියලු ආගම් යම් කිසි කෙනෙකුට ආගමක් තියෙනවා. ඒ ආගමක් තිබ්බ පළියට සමහර ඉගුරුන්නවා කිසිම ආගමක් නැහැ ඒගොල්ලන්ට. දැන් ඔය දෙක අතර දෝලණයකදී කවුද හොඳ කවුද නරක කියන දේ වැදගත්. කොහොමද මේ වගේ දෙයක් අපි තෝරගන්නේ? දැන් මේවා සමහර අයට තියෙන ගැටලුවක් ඒක. එතකොට යමෙක් විවිධ ආගම් තියෙනවා. නමුත් බුදුදහම තමයි සත්‍ය. බුදුදහම තමයි මේ ලෝකේ පරම සත්‍ය. එතකොට හැමතිස්සෙම බලන්න ඕනේ සෝතාපන්න වෙන ඵලයට කිට්වෙන්න යන ආගම මොකද්ද? සෝතාපන්න ඵලයට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තැනට බොහෝ කිට්වෙන් තියෙන බාහිර ආගම කුමක්ද? අන්න ඒ ආගම ඉන්න කෙනෙකුට මෙන්න මේ ධහම පහසුවෙන් තේරෙනවා. අනිත් අයට නොතේරෙනවා කියනවා නෙමෙයි. එතකොට මම මුලදී කිව්වා මේක පරම බුදුදහම තමයි පරම සත්‍ය. එතකොට සමහර අය සමහර ආගම් මේ ලෝකේ පවතිනවා ඊට කිට්ටුවෙන්ම යනවා. නමුත් ඒගොල්ලෝ බුදුදහම තේරුම් ගන්නේ නැහැ. බුදුදහමට එන්නේ ඒගොල්ලන්ට පහසුයි. එහෙම අය මේ ලෝකේ එහෙම ආගම් තියෙනවා. ඒක නිසා හැම ආගමම එක වගේ නැහැ. එතනදී මම වැදගත් දෙයක් හැටියට කිව්වේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දේ. එන්නේ ඒ තුනට ගලපලා ඒ තුنين බාහිර ලෝකේ පවතින ආගම කොච්චර දුරට බැහැරට යනවාද කියන දේ මත එම ආගම සමාජයට ඔබින්නේ නැහැ. සමාජයට මේ පැවැත්මට බාධාවක්. අන්න ඒ ආකාරයෙන් තමයි
යම් යම් ආගම් කෙරෙහි අපි බලන්න ඕනේ. එහෙම නැත්නම් සියලු ආගම් වල කියන හොඳ නරක ගලපලා නෙමෙයි. මම හිතනවා ඒක මේ සමහර අයට තියෙන ප්‍රශ්න. ඒක නිසා ආගමක් නැතුව ඉන්න කෙනෙකුට කිසිම දර්ශනයක් කිසිම දෙයක් නැති කෙනෙකුටත් සමහර විට අපිට කියන්න බෑ එයා නරකම පුද්ගලයෙක් කියලා. ආය මනින්න වෙන්නේ මේ මම ඉස්සෙල්ලා කිව්වේ මේ සක්කාය දිට්ඨිය කොච්චරකට තියෙනවද විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඔය තුන කේන්ද්‍ර කරගෙන තමයි අපි ඒක මනින්න ඕනේ. නමුත් මම නැවත වරක් කියනවා බුදුදහම තමයි සත්‍ය. බුදුදහම තමයි ලෝකේ පවතින පරම සත්‍ය. ඔබලා බොහෝ වාසනාවන්ත අය විවිධ ඇදහිම් ක්‍රමවලින් බැහැර වෙලා මේ බුදුදහම තේරුම් ගන්න මේ බුදුදහම ලැබිච්ච අවස්ථාවේදී චේතනාව තේරුම් කරගෙන තමන්ගේ සිත සංවර කරගෙන සීලයක පිහිටලා සතර ඵල දක්වා මෙම බුදුදහම ඔස්සේ ඔබගේ ජීවිතය ගෙන යන්න තෙරුවන් සරණයි.